අද 2021 අප්‍රේල් 28 බදාදා සිරස්තල මෙරට පැතිර යන කොවිඩ් වෛරසය බ්‍රිතාන්‍යයේ දරුණු ප්‍රභේදය බව තහවුරු වේ. ජනතාවට ප්‍රවේශම් වන්නේ වෛද්‍යවරුන්ගෙන් අනතුරු ඇඟවීම. මේකෙන් මරණ ඇතිවීම 55ක් දක්වා වැඩි වෙනවා. කෙනෙක්ගෙන් තව කෙනෙක්ට පැතිරීම 50ක් දක්වා වැඩි වෙනවා. ඊයේ පළමු වරට දෛනික කොවිඩ් ආසාදිතයින් 1000 සීමාව ඉක්මවයි. අදත් ආසාදිතයින් 988ක්. ආසාදිතයින් සඳහා වෙන් කළ දැඩි සත්කාර ඇඳන් ධාරිතාව පනි. දිනක් තුල ඉන්දියාවේ කොවිඩ් මරණ 3285ක්. අගමැති මෝදිගේ නන්දනියත් මියයයි. අඛණ්ඩව 7 වෙනි දිනටත් ආසාදිතයින් ලක්ෂ 3 පනි. नंगानाच मौत का नंगानाच चला हॉस्पिटल में मेरा नाश कर दिया लोगों ने. චීන ආරක්ෂක අමාත්‍ය ජෙනරාල් වයි ෆෙන් හේ ජනපති සහ අගමැති හමු වී සාකච්ඡා පවත්වයි. තරග පාවාදීම අනුබලදීම ඇතුළු චෝදනා 3කට නුවන් සොයිසා වරදකරුවේ. ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලෙන් වසර 6ක ක්‍රිකට් තහනම. From Adaverana, this is Adaverana Prime Time with Kushani Fernando and Dilipa Hinayaka. Live from Studio 24 in Colombo. ආයුබෝවන් නොබදත් එක්වන්නේ ශ්‍රී ලංකාවේ අංක 1 සහ විශ්වසනීයම පුවත් විකාශය අදදරන 6:55 සමගින්. දෙවැනි මේ දිනවල ශීඝ්‍රයෙන් පැතිර යන කොවිඩ් වෛරසය බ්‍රිතාන්‍යයේ පසුගිය කාලයේ විනාශකාරී ලෙස පැතිර ගිය වෛරස් ප්‍රභේදය බවට තහවුරු කරගෙන ඇතැයි ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ වෛද්‍ය ආචාර්ය චන්දිම ජීවන්තර මහතා අද අනාවරණ කළා. ඒ කොළඹ බොරලැස්කමුව සහ කුරුණෑගල ප්‍රදේශවලින් ලබාගත් PCR සාම්පල පරීක්ෂාවෙන් පසුවයි. පැතිර යන ප්‍රභේදය පෙරට වඩා හානිකර බැවින් ජනතාව සෞඛ්‍ය මාර්ගෝපදේශ අනුගමනය කිරීම වැදගත් බවත් එසේ නොවුනහොත් තත්ත්වය දරුණු විය හැකි බවත් සෞඛ්‍ය අංශය පවසනවා. The big story. ශ්‍රී ලංකාව පුරා පළමු රැල්ලේදී හඳුනාගත් B.142 ප්‍රභේදයට වඩා මිනුවන්ගොඩින් ආරම්භ වූ දෙවන රැල්ලේදී හඳුනාගත් ප්‍රභේදය ඩෙන්මාර්කයේ සහ ස්වීඩනයේ පැතිර ගිය ප්‍රභේදයට සමාන වුණා. කෙසේ වෙතත් පළමු රැල්ලටත් දෙවන රැල්ලටත් වඩාත් බියකරු බවක් ගෙන එමින් නව ප්‍රභේදයක් මෙරට පුරා අප්‍රේල් මාසයේදී ශීඝ්‍රයෙන් පැතිර ගිය අතර ඒ පිළිබඳව ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ආසාත්මිකතා හා ප්‍රතිශක්ති විද්‍යා හා සෛල ජෛව විද්‍යා ආයතනය පරීක්ෂණ සිදු කරනු ලැබුවා. ඒ අනුව කොළඹ බොරලැස්ගමුව සහ කුරුණෑගල ප්‍රදේශවලින් ලබාගත් PCR සාම්පලවල ඇත්තේ බ්‍රිතාන්‍යයේ පැතිර යන B.1.1.7 කොවිඩ් ප්‍රභේදය බව හඳුනා ගැනුණා. අද උදෑසන විට තහවුරු කරගෙන තිනවා දැනට කොළඹ කුරුණෑගල සහ බොරලැස්ගමුව යන ප්‍රදේශවල අපි සාම්පල් 43ක නියජයක් මේ වෙනකොට අධ්‍යයනය කරලා ඉවරයි. ඒ පැතිරෙන්නේ එංගලන්තයේ මේ වෙන විට කරදරයකට පත් වෙලා තියෙන B.1.1.7 කියන ප්‍රභේදය කියන එක අපි 100% වශයෙන් තහවුරු කරා. විද්‍යාත්මක සාධක ඔප්පු කරලා තියෙනවා මේකෙන් මරණ ඇතිවීම සාමාන්‍ය ප්‍රභේදයට වඩා 55ක් දක්වා වැඩි වෙනවා. ඒ වගේම කෙනෙක්ගේ තව කෙනෙක්ට පැතිරීම 50ක් දක්වා වැඩි වෙනවා. මේකේ හොඳේ තමයි දැනට ලංකාවේ භාවිතා කරන ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රාසෙනිකා වැක්සින් එකට මේ ප්‍රභේදය තාමත් සංවේදී. මේ වන විටත් ඉන්දියාවේ වැඩිපුරම ආසාදන සංඛ්‍යාවක් සිදුවන්නේ ඉන්දියානු ප්‍රභේදය හරහා නෙවෙයි ඉංගලන්ත ප්‍රභේදය හරහා. ඒ නිසා ඉදිරි මාස 2-3 තාමත්ම වැදගත් ජනතාව විදිහට මේක ඔබගේ එකිනෙක අතර පැතිරෙන එක නවත්තන එක. මෙලෙස අලුතින් හඳුනා ගැනුණු නව ප්‍රභේදයේ හා මීට පෙර පැවති ප්‍රභේදයේ රෝග ලක්ෂණ රැසක සමානකම් පවතිනවා. මීට පෙර පැවති ප්‍රභේදයේ රෝග ලක්ෂණ ලෙස උණ වියලි කැස්ස ස්වසන අපහසුතා හඳුනා ගැනුණු අතර කොවිඩ් නව ප්‍රභේදයේ අමතර රෝග ලක්ෂණ ලෙස ඇඟපත වේදනාව, හිස රදය, ගඳ සුවඳ නොදැනී යාම සිදුවන බව වෛද්‍යවරුන් පෙන්වා දෙනවා. මේ කුඩා දරුවන්ටත් වෙනදාට වඩා ආසාදිතයන් වීමේ ප්‍රවණතාවයක් දකින්න තියෙනවා. සමහර විට එසේ විය හැකි. ඒ වගේම ගැබිණි මාතාවන්ට COVID-19 වැළඳුනොත් එයින් සංකුලතා ඇති විය හැකි බවත්, ඒ වගේම දරු ප්‍රසූතියට ඒ බලපෑ හැකි බවටත් සාධක තියෙනවා. ඒ නිසා විශේෂයෙන්ම අපි වැඩිහිටියෝ ඒ වගේම බෝ නොවන රෝග තියෙන අය වගේම ගැබිණි මාතාවන් ඒ වගේම කුඩා දරුවනුත් මේ අවස්ථාවේදී COVID-19 ආසාදනය වීම පුළුවන් තරම් වළක්වා ගැනීම සඳහා ප්‍රවේශම්කාරී විය යුතුයි. මෙම නව ප්‍රභේදය තවදුරටත් පැතිර යාම වැළැක්වීම සඳහා ජනතා සහාය අත්‍යවශ්‍ය බව වෛද්‍ය ආචාර්ය චන්දිම ජීවන්තර මහතා අද දෙරණ බිග් ෆෝකස් වැඩසටහන සමග අද එක් වූ අවස්ථාවේදී පෙන්වා දුන්නා.
එංගලන්ත ප්‍රභේදයේ කවදා විතරද මුලින්ම වාර්තා වුණේ ලංකාවේ? අපේ විද්‍යාගාරයේ අපි වාර්තා වුණේ ප්‍රථම වතාවට කමියුනිටි සාම්පල් එකකින් අප්‍රේල් මාසේ 8 වෙනිදා. මේක ආවොත් අපි ඉවරයි කියන මට්ටමේ අදහසක් තමයි හැමෝගෙම තිබ්බේ. ඉතින් අපි ඒක ආපු ගමන්ම වහාම වගකීම් සෞඛ්‍යන්ත සියල්ලම දැනුවත් කළා. ඒ 8 දෙනා ආශ්‍රිතව පළමු පෙර ආශ්‍රිතයන්, දෙවන පෙර ආශ්‍රිතයන් සියලුම දෙනා පරීක්ෂා කරා දිනක් ඇතුළත. ඒක නිසා මේ 8 දෙනා මගින් එළියට ගියා කියලා අපිට හිතන්න බොහොම අමාරුයි. ඒ ජාලේ නෙමෙයි, නමුත් තව ජාලයක් තියෙන පුළුවන්. කොහේ තියෙන්න පුළුවන්, මොකද අපි දන්නේ නැහැ කොතනින්ද ආවේ කියලා. බොහෝ අය කියන්නේ මේ ප්‍රභේදයේ පාලනය කිරීම සඳහා නම් අනිවාර්යයෙන්ම මේජර් ලොක්ඩවුන්ස් වලට යන්න ඕන කියලා. අපි දැනටත් මම හිතන්නේ සෞඛ්‍ය අංශ මගින් සෑහෙන ප්‍රමාණයක් ලොක්ඩවුන් කිරීමක් සිදු කරලා තියෙනවා. ඒ කියන්නේ අනවශ්‍ය මුණ ගැසීම් සියල්ලම නවත්තලා තියෙනවා. ඊට අමතරව රෝගීන් වැඩිපුර වාර්තා වෙන ප්‍රදේශ සම්පූර්ණයෙන්ම හුදකලා කරලා තියෙනවා. අපේ මතය හැටියට නම් දැනට ඉතා හොඳ තීරණ ටිකක් අරගෙන තියෙනවා සහ ඉක්මනින් ගත්ත තීරණ ටිකක්. මොකද සාමාන්‍යයෙන් වෙන රටවල මේ වගේ ප්‍රභේදයක් හඳුනාගෙන ඇක්ෂන් එකක් ගන්න මාසයක් විතර යනකොට අපි ඊට කලින් සති දෙකක් වගේ කාලයක් ඇතුළත ගත්තා. ඉතා පැසසිතු කාරණයක්. අපි ඉංගලන්ත ප්‍රභේදයේ මීට කලින් 16 වතාවක් වාර්තා කළා. ඉතින් මේ 16 වතාවෙදිම සියලුම දෙනා නිරෝධනය කළා. ඒ අවශ්‍ය කරන පළමු පෙළ දෙවෙනි පෙළ ආශ්‍රිතයන් හොයලා බලලා රට තුල පැතිරෙන එක නැවැත්තුවා. ඉතින් මේ මාස 4ක් විතර තියාගත්තා. ඉතින් වෛරස් එකත් බොහොම ප්‍රබලයි. වෛරස් එකත් ඒගොල්ලන් දන්න සියලුම ශිල්පය දානවා එළියට ගිහිල්ලා මේ රෝගය ඇති කරගන්න. ඒකයි මේක පැන්ඩමික් එකක් බවට පත් වෙලා තියෙන්නේ. මෙරට තුළ කොවිඩ් වසංගතය ආරම්භ වීමෙන් පසු පළමු වරට දෛනික ආසාදිතයින් ගණන ඊයේ 1000 ඉක්මවා ගියා. ඒ ආසාදිතයින් 1111ක් හඳුනා ගැනීමත් සමගින් මේ අතර කොවිඩ් ආසාදිතයන් සඳහා වෙන් කර තිබූ දැඩි සත්කාර ඇඳන් ධාරිතාව මේ වන විට ඉක්මවා ගොස් ඇති බව රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මහතා අද අනාවරණ කළා. ඊයේ දිස්ත්‍රික්ක 20කින් වාර්තා වූ කොවිඩ් ආසාදිතයන් සංඛ්‍යාව 1096ක්. විදේශගතව සිට පැමිණි 15 දෙනෙකුද කොවිඩ් ආසාදිතයින් ලෙස පසුව හඳුනා ගැනීමත් සමග ඊයේ වාර්තා වූ මුළු කොවිඩ් ආසාදිතයන් ගණන 1111ක් ලෙස සටහන් වුණා. ඒ අතරින් වැඩිම සංඛ්‍යාව වන ආසාදිතයින් 200ක් වාර්තා වුණේ කොළඹ දිස්ත්‍රික්කයෙන්. එයින් වැඩි පිරිසක් කොළඹ නගර සීමාව, දෙහිවල, පිළියන්දල, මොරටුව, රත්මලාන සහ වැල්ලවත්ත යන ප්‍රදේශවලින් වාර්තා වුණා. දෙවනුවට වැඩිම ආසාදිතයින් වාර්තා වුණේ ගම්පහ දිස්ත්‍රික්කයෙන්. එම සංඛ්‍යාව 198ක්. එමෙන්ම කුරුණෑගලින් ආසාදිතයන් 119ක්, ගාල්ලෙන් 86ක්, මහනුවරින් 74ක් සහ කළුතර දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 70 දෙනෙකු හඳුනාගත්තා. මෙරට කොවිඩ් ආසාදිත මරණ සංඛ්‍යාවද 655 තෙක් ඉහළ ගියා. ඒ ඊයේ වාර්තා වූ කොවිඩ් ආසාදිත මරණ 8ත් සමගින් පොල්ගොල්ල, හෙට්ටිපොළ, බතුගම, නුගේගොඩ, පන්නිපිටිය, අඹගහ පැලැස්ස, වත්තල සහ ශ්‍රී ජයවර්ධනපුර යන ප්‍රදේශවලින් මෙම මරණ වාර්තා වුණා. ඉන් මරණ 5ක්ම බස්නාහිර පළාත තුළ වීම විශේෂත්වයක්. මියගිය 8 දෙනාගෙන් 5 දෙනෙකුම වයස අවුරුදු 60ට අඩු පුද්ගලයින්. මරණවලට ප්‍රධානම හේතුව වී ඇත්තේ කොවිඩ් නියුමෝනියාවයි. මේ අතර ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රාසෙනිකා එන්නතේ දෙවන මාත්‍රාව ලබා දීම අද ආරම්භ වුණා. දෙවන මාත්‍රාව පළමුව ලබා දෙන්නේ ඉදිරි පෙළ සෞඛ්‍ය සේවකයන් සහ ආරක්ෂක අංශවල ඉදිරි පෙළ සමාජිකයින්ටයි. කොළඹ ඇතු මැද කොළඹ රජයේ රෝහලේදී දෙවන මාත්‍රාව ලබා දීම නිරීක්ෂණය කිරීම සඳහා රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මහතාද එක්ුණා. දැනට අප සතුව ලක්ෂ 3.5ක් තියෙනවා දෙවනි මාත්‍රාව ලබා දීම සඳහා. තවත් මදිපාඩුවක් තියෙනවා ලක්ෂ 6කට ආසන්න ප්‍රමාණයක්. අපිට ඉන්දියාව දැනුම් දීලා තියෙනවා නුදුරේදීම මේ ප්‍රමාණයත් ලබා දෙනවා කියලා. රුසියානු ස්පුට්නික් එන්නත ඊළඟ සතියේ ඉඳන් අපිට ලැබෙන්න නියමිතයි. ස්පුට්නික් එන්නත ප්‍රධාන වශයෙන් අපි සාමාන්‍ය ජනතාවට ලබා දීමට කටයුතු යොදනවා ලබන සතියෙන් පස්සේ. ඒක නිසා එන්නත් කරන වැඩපිළිවෙල අඛණ්ඩව පවත්වා ගැනීමේ ප්‍රශ්නයක් අපිට මතුවන්නේ නැහැ. ඇත්තටම අපේ රටේ තියෙන දැඩි සත්කාර ඒකකවල ඇඳන් වලින් යම් ප්‍රමාණයක් පමණයි අපි කොවිඩ් රෝගීන් සඳහා වෙන් කරලා තිබුණේ. ඊයේ වෙනකොට ඒ සියලුම දැඩි සත්කාර ඒකකවල ඇඳන් පිරියන තත්ත්වයක් ඇවිල්ලා තිබුණා. ඒක නිසා අපි වහාම තීරණය කරා සෞඛ්‍ය අමාත්‍යාංශය හැටියට මීට පෙර යොදා නොගත් රෝහල් වල තියෙන දැඩි සත්කාර ඒකක කොවිඩ් රෝගීන් සඳහා වෙන් කරන්න. එතකොට අපිට පුළුවන් දැනට තත්ත්වය කළමනාකරණය කරගන්න. මේ අතර ග්‍රාම නිලධාරීන් සඳහා කොවිඩ් එන්නත් ලබා දෙන ලෙසට ශ්‍රී ලංකා ග්‍රාම නිලධාරී සංගමය ආණ්ඩුවෙන් ඉල්ලා සිටිනවා. විශේෂයෙන් ස්වදේශකරු රාජ්‍ය අමාත්‍යාංශයේ වර්තමාන ලේකම්වරයෙක් පත් කරලා ඉන්න චිත්‍රානන්ද මහත්මයා එතුමාගේ අපි කාරණක ඉල්ලීමක් කරනවා වහාම ග්‍රාම නිලධාරීන් 12 දාර ප්‍රමුඛතාවය දාලා ඊළඟට රටේ ස්පුට්නික් එන්නත හෝ කොවිෂීල්ඩ් එන්නත හෝ පයිසර් එන්නත හෝ කුමාරෝ එන්නත ලබා දෙන්න. මේ අතර දක්ෂිණ අධිවේගී මාර්ගයේ කොට්ටාව පිවිසීමේ දොරටුවේ සේවකයන් 30 දෙනෙකුට කොවිඩ් ආසාදනය වීම නිසා කොට්ටාව පිටවීම නැවත දැනුම් දෙන තුරු වසා දමා තිබෙනවා. ඒ අනුව අධිවේගී මාර්ගයෙන් පිටවීමේදී අතුරුගිරිය සහ කහතුඩුව පිටවීම භාවිත කරන ලෙසයි රියදුරන්ට දැනුම් දී ඇත්තේ. කොට්ටාව පිවිසුමෙන් අධිවේගී මාර්ගයට ඇතුළු වීමට හැකි වුවත් ඒ සඳහා ප්‍රවේශ පත්‍ර නිකුත් කිරීමක් සිදුවන්නේ නැහැ.
මොරගහ හේන ප්‍රදේශයේ සේවකීන් 50 දෙනෙකු පමණ සේවය කරන කර්මාන්ත ශාලාවක සිදු කළ රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂණ 50න් 17 දෙනෙකුටම වෛරසය ආසාදනය වී ඇතැයි තහවුරු වුණා. එම නිසා ආශ්‍රිත පවුල් 50ක් පමණ නිරෝධායනයට යොමු කර තිබෙනවා. 55 දෙනෙක් පමණ පවුල් නිරෝධායනයට ලක් කිරීමක් මේ කර්මාන්ත ශාලාව නිසා සිදු කර තිබෙනවා. මුඛාවරණ නිවැරදිව නොපැළඳීම මේ රෝගය මේ තත්ත්වයට වර්ධනය වීමට හේතුවක් කියලා තියෙන බව අපි හඳුනාගෙන තියෙනවා. එමෙන්ම මිද්දෙනිය තොරකොළයාය ප්‍රදේශයේ පවත්වාගෙන යන ඇඟලුම් කර්මාන්ත ශාලාවක සේවක සේවිකාවන් 12 දෙනෙකුටද වෛරසය ආසාදනය වී තිබෙනවා. අම්බලන්ගොඩ නගර සභාවේ සභාපතිවරයාටත් COVID-19 වෛරසය ආසාදනය වීම හේතුවෙන් එම නගර සභාව తాවකාලිකව වසා දැමුණු අතර COVID ආසාදිත සභාපතිවරයා ප්‍රතිකාර සඳහා IDH රෝහල වෙත ඊයේ පස්වරුවේ රැගෙන යනු ලැබුවා. ලක්ෂපාන විදුලි බලාගාර සංකීර්ණයේ සේවකීන් 5 දෙනෙකුටත් වෛරසය ආසාදනය වී තිබෙනවා. ඊට අමතරව ඒ අවට පිහිටි ගම්මාන වන වක්ගමින් ආසාදිතයින් 14ක්, හයකණුවෙන් ආසාදිතයින් 6ක් වාර්තා වුණා. මාවනෙල්ල මූලික රෝහලේ කොවිඩ් ප්‍රතිකාර වාට්ටුව භාරව සිටින වෛද්‍යවරයාගේ සහෝදරයාටත් කොවිඩ් ආසාදනය වීම නිසා පසුගියදා ඔහු එම රෝහලට ඇතුළත් කර තිබුණා. ඊට පසුදින ඔහුට ශ්වසන අපහසුතා මතුවීම නිසා කොවිඩ් ප්‍රතිකාර දැඩිසත්කාර ඒකකයක ඇඳක් සොයා ගැනීමට රෝහල බලධාරීන් වෙහෙසුණත් එය ව්‍යර්ථ වීමෙන් එම ආසාදිතයා මිය ගොස් තිබුණා. මෙම අවාසනාවන්ත සිද්ධිය සම්බන්ධයෙන් කෑගල්ල දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ වෛද්‍ය කුමාර වික්‍රමසිංහ මහතා ඊයේ පැවති කෑගල්ල කොවිඩ් මර්ධන කමිටු රැස්වීමේදී ප්‍රකාශ කළා. රෝගේ වැළඳලා පැය 24ක් ඇතුළත මරණයටපත් වුණා. අපිට ICU බෙඩ් එකක් පායන්න බැරි වුණා. ලංකාවේ හැමදාම try කරා. ඉතින් පෙර අවස්ථා දෙකට වඩා මේ අවස්ථාවේ වෛරසය ඉතාමත්ම ප්‍රබල බව, මරණීය තත්ත්වයක් ඇති කරන බව අපිට අස්පනා අපිට පේනවා. කොවිඩ් ව්‍යාප්තිය සමග දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානය හුදකලා ප්‍රදේශයක් බවට පත් කර ඇති අතර එම ආර්ථික මධ්‍යස්ථානයේ වසා දැමීමේ සිද්ධිය සම්බන්ධයෙන් ඊයේ රැස් වූ බාතලේ දිස්ත්‍රික් කොවිඩ් පාලන මෙහෙයුම් කමිටුවේදී විවාදාත්මක තත්ත්වයක් ඇති වුණා. බලන්න සතිදේව වහලා මොකද වෙන්නේ කියලා ගෝවියන්ට නැවතවතාව ගෝවියන් පටන් ගන්න මං හිතන්නේ කිසිම ආධාරයක් හම්බෙයි කියලා. මේකට 15,000ක් ආපු සෙනගේ 70ක් අහුවෙලා ඉන්නේ. මේක ලොකු ප්‍රමාණයක්. අපි මෙතෙක් කල් කරේ අවුරුදු එකමාරක්ම කරේ අහුවෙන හැම එක්කම අයින් කරලා අලුතෙන් සේවක දාලා මේ ව්‍යාපාර කරා. වෛද්‍යවරු පැහැදිලි කරපු ඒ පැහැදිලි කිරීම වලදී කිව්වා අපි තව සුළු කාලයකින් මෙවැනි තත්ත්වයක් ලංකාවට බලාපොරොත්තු වෙන්න වෙනවා කියන එක. තමන්ගේ කුසි නිෂ්පාදන විධාන අලෙවි කරගන්න බැරි කියලා ගොවියා සංසම් කරන්න හම්බෙන්නේ නැහැ කිසි කෙනෙකුට. මොකද ගොවියන් දාස් ගානක් එක්රැස් වෙනවා. උනාට පස්සේ පොලිසියට සහ අමුදාවට ආවත් ඒක කන්ට්‍රෝල් කරන්න අමාරු වෙනවා. ඒ නිසා මම ගෞරවයෙන් කියන්නේ මේ සඳහා අපි සැලසුමක් යෙදියොමු වෙනවාමයි. මේ මධ්‍යස්ථාන ලොක්ඩවුන් කෙරුවට බටුගහ, තිබ්බටුගහ, බණ්ඩක්ක ගහ මේක ලොක්ඩවුන් වෙන්නේ නැහැ. ඒ වගේ ගෙඩි එනවා. අල එරෙනවා. කොරෝනා වසංගතෙත් එක්ක මේ තීන්දුව తీරන ගන්න ඕනේ. ඒකට අපි විරුද්ධ නැහැ. නමුත් මේකෙන් පීඩනයටපත් වෙන ගොවියට විකල්පයක් සහිතව ඉහළ යන කොවිඩ් ව්‍යාප්තිය හේතුවෙන් බැල්ලවාය නගර සභා සීමාව වෙහෙරයාය සහ කොට්ටම්ගම් බොක්ක යන ග්‍රාම නිලධාරී වසම් සහ බුත්තල ප්‍රදේශයේ රහතන්ගම ග්‍රාම නිලධාරී කොට්ටාසය අද උදේ 6 සිට හුදකලා කෙරුණා. වැල්ලවාය නගර හුදකලා කර තිබියදී විවෘත කර තිබූ වෙළඳසැල් කිහිපයක් වසා දැමුනේ පොලිසියේ මැදිහත් වීමෙන්. සෙල්වලින් වාස්තේ ගම හතර කරලා තියෙනවා. හරිද? සහයෝගය දෙන්න. නැත්නම් ඔය නම්බර් දාන්න. හරි? දැන් කඩේ වහන්න. මීට අමතරව අම්පාර දිස්ත්‍රික්කයේ උහන කුමාරිගම ග්‍රාම නිලධාරී කොට්ටාසය සහ මාතලේ දිස්ත්‍රික්කයේ නාඋල අලුකොල්ල ග්‍රාම නිලධාරී කොට්ටාසයත් අද පෙරවරු 6 සිට හුදකලා කෙරුණු බවයි යුද හමුදාපතිවරයා සඳහන් කළේ. ඒ අනුව මේ දක්වා දිස්ත්‍රික්ක 9ක ග්‍රාම සේවා වසම් 24ක් හුදකලා කර තිබෙනවා. මේ අතර දිවයිනේ සියලුම විශ්වවිද්‍යාල ලබන 10 වන සඳුදා විවෘත කිරීමට කටයුතු කරන බව අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී.එල්. පීරිස් මහතා පවසනවා. සෞඛ්‍ය අධ්‍යක්ෂක ජනරාල්තුමාගේ උපදෙස් ලබාගෙන අපි මේ දෙවනිදා ස්ථිර තීරණයක් ගන්නවා සඳුදා මේ 3 වෙනිදා ආරම්භ වන සතියේ පාසල් පැවැත්වීම සම්බන්ධයෙන්. දැනට තිබෙන තීරණය තමයි රට පුරාම අපේ විශ්වවිද්‍යාල මේ 10 විවෘත කිරීමට. උසස් පෙළ විභාගයේ අපිට දැන් පුළුවන් වෙලා තියෙනවා අද සිට දින 7ක් ඇතුළත මේ විභාගයේ ප්‍රතිඵල නිකුත් කිරීම. අපේ දූ දරුවන්ට පුළුවන් වෙනවා මේ අවුරුද්දේම සැප්තැම්බර් මාසයේ විශ්වවිද්‍යාලවලට ඇතුළු වීමට. මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ වේරහැර කාර්යාලය මගින් රියදුරු බලපත්‍ර සම්බන්ධයෙන් සිදු කරන සේවා පවතින කොවිඩ් තත්ත්වයේ සැලකිල්ලට ගනිමින් සීමා කිරීමට තීරණය කර තිබෙනවා. ඒ අනුව එම දෙපාර්තමේන්තුවේ වේරහැර කාර්යාලයේ රියදුරු බලපත් අංශය සඳහා අප්‍රේල් 27 වනදා සිට මැයි 13 වනදා දක්වා කාලය තුල දහවල් 12න් පසු වේලාවක් මේ වන විට ලබා දී ඇති සේවාලාභීන් සඳහා විශේෂ සැලසුමකට අනුව සේවා ලබා දෙනු ඇති. එමෙන්ම මධ්‍යහ්න 12ට පෙර දැනට වේලාව ලබා දී ඇති සේවාලාභීන්ට එම දිනවල පෙරවරු 8:30 සවස් 3 අතර පැමිණ එම සේවා ලබාගත හැකි අතර වැඩිදුර තොරතුරු www.adaderana.lk වෙබ් අඩවියෙන් ලබාගත හැකි.
අද තවත් නව ආසාදිතයින් 988 දෙනෙකු වාර්තා වූ බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා සඳහන් කළා. යනුව මෙරටින් වාර්තා වූ සමස්ත කොවිඩ් ආසාදිතයන් සංඛ්‍යාව 1,04,475 දක්වා ඉහළ ගියා. කොවිඩ් ආසාදිතව සිටි පුද්ගලයන් 277 දෙනෙකු අද සුවය ලබා පිටව යාමත් සමග පූර්ණ සුවය ලැබූ සංඛ්‍යාව 95,083ක්. යනුව තවදුරටත් ප්‍රතිකාර ලබන්නේ ආසාදිතයන් 8,737 දෙනෙකු පමණයි. කොවිඩ් ව්‍යාප්තිය භයානක ලෙස ඉහළ යාමත් සමග නිරෝධායන නීති කඩ කරන පුද්ගලයන්ට එරෙහිව නීතිය දැඩිව ක්‍රියාත්මක කිරීමට පොලිසිය පියවරගෙන තිබෙනවා. ඒ අනුව මුහුණු ආවරණ නොපැළඳීම ඇතුළු සෞඛ්‍ය මාර්ගෝපදේශ කඩ කළ 3,900 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සඳහන් කළා. සිංහල දෙමළ අලුත් අවුරුද්දෙන් පසුව රටේ කොවිඩ් ව්‍යාප්තියේ වර්ධනයක් පෙන්눔 කිරීම හේතුවෙන් නිරෝධායන නීති දැඩි කරමින් මාර්ගෝපදේශ මාලාවක් ප්‍රකාශයට පත් කිරීමට සෞඛ්‍ය බලධාරීන් පියවර ගත්තා. ඒ අනුව නිවසින් පිටත කටයුතු කිරීමේදී මුව ආවරණ පැළඳීම මෙන්ම මීටරයක දුරස්ථභාවය පවත්වා ගැනීමද අනිවාර්ය කරුණක් වුණා. කෙසේ වෙතත් එවන් පසුබිමක පසුගිය 25 වෙනිදා යාපනයේ වර්ණාපන්නේ හින්දු කෝවිලක කොවිඩ් වැළැක්වීමේ මාර්ගෝපදේශ නොසලකා තේර උත්සවයක් පැවැත්වීම සම්බන්ධයෙන් එහි භාරකාර මණ්ඩලයේ සභාපතිවරයා සහ ලේකම්වරයා පොලිස් අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ අතර නිරෝධායන නීති නොතකා නුවර එළිය වසන්ත උදානයේ පැවැත්වීම සම්බන්ධයෙන් නුවර එළිය නගර සභාවේ නගරාධිපතිවරයාට එරෙහිව මධ්‍යම පළාත් ආණ්ඩුකාර ලලිත් යූ ගමගේ මහතා විශේෂ පරීක්ෂණයක් ආරම්භ කර තිබෙනවා. අවුරුදු උත්සවය මම දැක්ක කිසිම සෞඛ්‍ය ක්‍රමවේදයකට අනුව නෙමෙයි පවත්වලා තියෙන්නේ. ඒක සියලුම රෝගවලට නිරාවරණය කරමින් පැවැත්වුවේ ඇයිද කියන එක මට බරපතල ප්‍රශ්නයක්. මෙලෙස රට තුළ උද්ගතව ඇති කොවිඩ් වසංගත තත්ත්වයේ දැඩි අවදානම් සහගත ස්වභාවය මත සෞඛ්‍ය අංශ මගින් ලබා දී ඇති මාර්ගෝපදේශයන්ට අනුව මුහුණු ආවරණ පළඳින ලෙසට කෙතරම් උපදෙස් දී තිබුණත් ඊට අනුකූල නොවන පුද්ගලයන් ඊයේ මෙන්ම අද දිනේත් දක්නට ලැබුණා. මේ මාස්කය දාන්න කියන්නේ තරහට නෙමෙයි. ඔයාලව ආරක්ෂා කරන්න ඕන නිසා. මේකට ඔය මාස්ක් එකයි බාගෙන දාගෙන ඉන්නේ. මාස්ක් දාගන්න නැද්ද? මාක්ස් එක දාන්නවද? මාක්ස් එක කොහෙද දාන්නේ නැත්තම්? මොනවටද ඔක දාගෙන ඉන්නේ නිකටද? හොඳ මාස්ක් දාන්නේ. මම දාගෙන ඉන්නේ. ඔක්කොලා ඉන්න බා. මහාධිකරණ කියලා තේරෙන්නේ නැත්නම් හයි කෝට්. හයි එම්. ඒ කට්ටිය යන්නේ. දුරින්. එක කොටේ ඉන්නේ. එක කොටේ ඉන්නේ අල්ල. மூணு பேர் போகலாம் சரி 2 பேர் தான் போக முடியும் பின்னிக்கு මාස්කෝ දැන් මාස්ක් එක ඇත්තව ගන්න තමයි මෙයා මෙයා නඩු ගන්න දැන් තමුන් නතර බඩු විකුණනවා හරියද හැමෝටම දෙනවා වැඩේ මොකද විකුණනවා වලටම දාන නඩු දෙන්නටම නඩු ගන්න ඒක ඔක්කොම නඩු ඔක දාගන්න දැන්වත් හරියට ආයතනයක දාන්නේ මෙයාගේ ඔක්කොම දාන්න නඩු කියන දේ තේරෙන්නේ නැත්නම් නඩු දානවා මං අනිවාර්යයෙන් ඕනේ නැද්ද දාන්නේ මේ කොළඹ ජාතික රෝහල අසල ජනතාව රැස්ව සිටි ආකාරයයි. ඒ අනුව සෞඛ්‍ය මාර්ගෝපදේශ පිළි නොපදින පුද්ගලයින්ට එරෙහිව නීතිය දැඩිව ක්‍රියාත්මක කිරීමට පොලිසිය පියවරගෙන තිබෙනවා. ඔබ ලංකාවේ කුමන ප්‍රදේශයක හිටියත් ඒ වගේම පොදු ප්‍රවාහන සේවා භාවිතා කළත් ප්‍රසිද්ධ ස්ථානයක හෝ අනිකුත් ස්ථානයක ගමන් කළත් සෑම අවස්ථාවකදීම මුහුණු ආවරණ පැළඳීමට කටයුතු කරන්න. ඒ වගේම අනිකුත් සෞඛ්‍ය සිරිත්වලට අනුගතව කටයුතු කරන්න. ගත වූ දිනේ වාර්තා වූ කොවිඩ් මරණ 3285ත් සමග මරණ ලක්ෂ 2 සීමාව පසු කරමින් ඉන්දියාව දැඩි අර්බුදයකට ලක්ව තිබෙනවා. විදේශ මාධ්‍ය වාර්තා කළේ ඉන්දියා අගමැති නරේන්ද්‍ර මෝදි මහතාගේ නැන්දනියක්ද කොවිඩ් වැළඳීමිය ගොස් ඇති බවයි. තැන්තැන්වල සිදුවන සමූහ ආදාහන සහ සමූහ මිහිදන් කිරීම ඉන්දියානුවන්ට අතිශය සාමාන්‍ය දෙයක් බවට පත්වෙලා. දිල්ලි නුවර උද්‍යාන පමණක් නොව රතගල් දැන් ආදාහනාගාර ලෙස ක්‍රියාත්මක වනවා. වෛරසයට ගොදුරු වන බොහෝ දෙනෙකුට සිය ජීවිතය අහිමි වන්නේ ඔක්සිජන් සහ අත්‍යවශ්‍ය ඖෂධ නොමැතිවීමෙන්. මට හිතෙනවා මේක මහන් දරක රටක්. මට සල්ලි තියෙනවා. නමුත් මගේ සහෝදරියට ප්‍රතිකාර කරගන්න බැරි වෙලා. මොකද ඔක්සිජන් නැහැ. ඉන්දියාවේ කොවිඩ් ඛේදවාචකයේ ලොවට කියන දිල්ලි ආදාහනාගාරයක් මේ.
කොවිඩ් ආසාදනය වීමෙන් මියගිය පුද්ගලයන්ගේ සිරුරු ආදාහනයට ඉඩ පහසුකම් නොමැති වීමෙන් එහි මල් සිරුරු ගොඩ ගැසෙමින් පවතිනවා. විදෙස් වාර්තා පවසන්නේ පැය 20කට පසුවත් මේ මල් සිරුරු ආදාහනයට ඉඩක් නොලැබුණු බවයි. තම ආදරණියන්ගේ වියෝව දරා ගැනීමට නොහැකි ඥාතීන්ගේ මුවින් පිටවන්නේ වේදනාවේ විලාපය පමණයි. ඔක්සිජන් හිඟේ හේතුවෙන් පවුලකට ආදරණීය පුතෙකු සොයුරෙකු අහිමිවීමේ සංවීදී කතාපුවතක් මාධ්‍ය අවධානයට ලක්වුණේ මෙලෙසින්. ඔක්සිජන් ලැබෙන අවස්ථාව වන විට ඔහු පවුලේ මෝටර් රථය තුළම අවසන් සුසුම් හෙලා අවසන්. නියමිත වෙලාවට ඔක්සිජන් තිබුණා නම් ඔහු බේරනවා. නමුත් ඔහුට ඔක්සිජන් දෙන්න රෝහලට බැරි මේ තම බිරිඳ සහ නූපන් දරුවාද අහිමි වූ පියෙක්. අද වන විට ඉන්දියාවේ කොවිඩ් රෝගීන්ට රෝහලක් වෙනුවට මහමග උරුම වී තිබෙනවා. මගේ තාත්තට අසාධ්‍යයි. දුරකථන අංක දීලා තියෙනවා. හැබැයි කිසි කෙනෙක් ප්‍රතිචාර දක්වන්නේ නැහැ. මගේ තාත්තා මැරෙන්නයි යන්නේ. ඊයේ මට මගේ මල්ලිවත් නැති වුණා. ආදරණියන්ගේ අහිමිවීම හමුවේ ඇතමුන් සිය හැඟීම් පිට කරන්නේ වේදනාව පරයා නැගුණු ආවිකයකින්. මේ මියගිය රෝගියෙකුගේ ඥාතීන් රෝහල් කාර්ය මණ්ඩලයට පහර දෙන ආකාරයයි. ජාත්‍යන්තරයේ ලබා දෙන වෛද්‍ය ආධාර මේ වන විට ඉන්දියාවට ලැබෙමින් පවතින අතර ඔක්සිජන් අවශ්‍යතා සපුරමින් ටොන් 70ක් සහිත පළමු ඔක්සිජන් එක්ස්ප්‍රස් දුම්රිය පසුගියදා දිල්ලියට ළඟා වුණා. ලබන මාස වන විට දිල්ලියේ ඔක්සිජන් උත්පාදන බලාගාර 44ක් ඉදිකිරීමට නියමිතයි. කෙසේ වෙතත් ඉන්දිය වෛද්‍යවරුන් පවසන්නේ වෛද්‍ය සම්පත් ලැබුණද පුහුණු සෞඛ්‍ය සේවකින් ඇතුළුව මිනිස් බලය නොමැතිව සටන ජය ගැනීමට අසීරු වනු ඇති බවයි. I wish I could show you videos. මම රෝහලේදී දකින දේ ඔබට වීඩියෝවකින් පෙන්වන්න පුළුවන් වුණා නම් ඔබට දැනේවි මේ ඛේදවාචකයේ තරම. මම මේක දකින්න කැමති නැහැ. අපිට මෙහෙම වේදනාවක් විඳින්න බෑ. ඉන්දියාවේ රෝහල් සඳහා ඔක්සිජන් ටැංකි මිලදී ගැනීම සහ සෞඛ්‍ය පහසුකම් වර්ධනය කර ගැනීම සඳහා ඕස්ට්‍රේලියාවේ හිටපු වේගපන්දු යවන ක්‍රීඩක බ්‍රෙට්ලි සහ වේගපන්දු යවන ක්‍රීඩක පැට් කමින්ස් මුදලින් ආධාර කොට තිබෙනවා. ඒ පිළිවෙලින් ඇමරිකානු ඩොලර් 55000ක් සහ 50000 බැගින් හිටපු පාකිස්තාන වේගපන්දු යවන ක්‍රීඩක ෂොයිබ් අක්තාර් සහ ඕස්ට්‍රේලියානු ක්‍රීඩක ඇන්ඩ්‍රු ටයි මාධ්‍යට පවසන්නේ ඉන්දියා ප්‍රීමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය නවතා ඊට වැය වෙන මුදල ඔක්සිජන් මිලදී ගැනීම සඳහා යෙදවිය යුතු බවයි. දිනක් තුළ ඉන්දියාවේ කොවිඩ් මරණ 3000 සීමාව ඊයේ ඉක්මවා ගියා. වාර්තා වූ මරණ 3285ක් සමග එරට කොවිඩ්-19 මරණ ලක්ෂ 2 පසු කළා. දෛනික ආසාදිතයන් ලක්ෂ 3 සීමාව ඉක්මවා ගියේ අකණ්ඩව 7 වෙනි දිනටයි. එම ගණන 362902ක්. ඒ සමග ඉන්දියාවේ සමස්ත ආසාදිතයන් 1,97,97267 දක්වා ඉහළ ගියා. ගෝලීය කොවිඩ් ආසාදිතින් සංඛ්‍යාව 14,93,88,000 ඉක්මවනවා. කොවිඩ් හේතුවෙන් ලොව පුරා සිදු මරණ ගණන 31,50,000කට අධිකයි. මේ අතර පවතින තත්ත්වය පිළිබඳව ආණ්ඩු පක්ෂ හා විපක්ෂ නියෝජිතයින් මාධ්‍ය හමු කිහිපයකදී මෙලෙස අදහස් පළ කළා. ලෝක සෞඛ්‍ය සංවිධානය දෙන උපදෙස් කරන්නෙත් නැහැ. රටේ ජනතාවගේ දැනුමක් තියෙන හැකියාවක් තියෙන අවබෝධයක් තියෙන මිනිස්සු කියන දේ කරන්නෙත් නැහැ. අද සමස්ත රට පුරාම කොරෝනා වසංගතය ව්‍යාප්ත කරලා හමානයි. ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ ප්‍රමුඛ රජයේ පාලනය නොහිටියා නම් ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයා පාලනය නොසිටියා නම් මේ රටේ විය හැකි ව්‍යසනය තත්ත්වය මං හිතන්නේ අපිට හිතා ගන්නවත් බැරි වෙයි. මේ රටේ මෙච්චර ව්‍යසනකාරී තත්ත්වයක් ඇති වෙලා තියෙද්දිත් නිසි ලෙස ආර්ථික කළමනාකරණය කරලා ජනතාව බඩගින්නේ ඉන්න නැති වෙන්න රජයෙන් සහනාධාර ලබා දුන්නා. මේ අවස්ථාවේදීත් රජය ඊටාම යහමින් කළමනාකරණය කරමින් තියෙනවා. තමයි ජනබලවේගයේ අපි බොහොම ජයග්‍රාහී විදිහට මැයි දිනේ සමරන්න හදනකොට තමයි ආණ්ඩුවට මතක් වුණේ කොරෝනා රැල්ල පාලනය කරන්න දැන් ඉතින් සුදර්ශනී ප්‍රාන්තපුල්ලේ මැති නියම පිළිගන්නවා. ගිය සතියේ භාගයේ මේ අපේ රට වැහුවා නම් අපිට මේ තත්ත්වය විශාල ප්‍රමාණයකින් අපිට පාලනය කරගන්න පුළුවන් කියලා. ලෝකයට සාපේක්ෂව අපේ මරණ ප්‍රමාණය අඩුයි. ඒ වගේම ලෝකයට සාපේක්ෂව සුව වෙන්නන්ගේ අනුපාතය අපේ වැඩි. අපි විශ්වාස කරනවා අන් රටවලට සාපේක්ෂව
අවශ්‍ය අපේ රටේ සුරක්ෂිතකම වැඩි කියලා. මේවා ලොක්ඩවුන් කරයි කියලා දැන් පැතිරිල්ල නවතින්නේ නැහනේ. මේකේ තියෙන්නේ මොකද? රෝග ලක්ෂණ නැහැ. අන්තිමට ගිහිල්ලා පෙනහැල්ලට ගිහිල්ලා නියුමෝනියා ආවම තමයි එයා දන්නේ යාට කොවිඩ් නානවා කියලා. ඉතින් එතකොට ඒ අයව බේරගන්න අවශ්‍ය මූලිකම දේ තමයි ඔක්සිජන්. SLM එකක් කියනවා ෆුල් කියලා, මමත් කියනවා ෆුල් කියලා මට ලැබුණ දත්තවලිනුත්. එතකොට ඉස්සෙල්ලාම කරන්නට ඕනේ මේ සඳහා රෝහල් පද්ධතිය ඇති කරන්න. හැම දිස්ත්‍රික්කයකම රෝහලක් ඇති කරන්නට ඕනේ මේ වෙනකොට. ආණ්ඩුව පැත්තෙන් නිතරම උත්සාහ කරේ කොරෝනා රෝගීන් ප්‍රමාණය එන්න අඩු වෙනවා, මරණ ප්‍රමාණයත් අඩු වෙනවා කියලා ජනතාවට ඒත්තු ගන්නවා. ඉතින් ඒකත් එක්ක තමයි ජනතාවගේ පැත්තෙනුත් දැන් එහෙමනම් ඒ තරම් අවධානයක් නැහෙනි නිදහසේ සංසරණය කරන්න පුළුවන් කියලා ඒ තරන්ට ජනතාව පැත්තෙන් ආවේ. රජයේ ඇඳිරි නීතිය දාන්නවත් එහෙම නැත්නම් රජයේ මේවා කරනකම බලයින් නැතුව Tamanට පුළුවන් අනවශ්‍ය ගමන් යනවා නම් ඒක නැති කරගන්න. එහෙම නැත්නම් දැන් ඉන්දියාව දිහා බලලා අපට පුළුවන් අපේ රට සියලුම ජනතාවට ආරක්ෂාකාරී ලෙස හැසිරෙන්න. ඒක නිසා ජනතාව Tamanගේ යුතුයකම හරියට ඉෂ්ට කරොත් කොරෝනා වලින් බේරෙන්න අපි සීල් දනන්න පුළුවන්. දෙදින නිල සංචාරයක් සඳහා මෙරටට පැමිණි චීන ආරක්ෂක අමාත්‍ය ජෙනරාල් වෙයි ෆෙන්හේ මහතා අද ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා හමු වී සාකච්ඡා පැවැත්වුවා. චීන අමාත්‍යවරයා සමග 37 දෙනෙකුගෙන් යුත් දූත පිරිසක්ද මෙරටට පැමිණියා. චීන ගුවන් හමුදාවට අයත් B4026 දරන ගුවන් යානයෙන් චීන ආරක්ෂක අමාත්‍ය ජෙනරාල් වෙයි ෆෙන්හේ මහතා ඇතුළු දූත පිරිස ඊයේ රාත්‍රී 10:50ට පමණ කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළින් දිවයිනට පැමිණියා. දූත පිරිස එහිදී පිළිගනු ලැබුවේ ආරක්ෂක ලේකම් විශ්‍රාමික ජෙනරාල් කමල් ගුණරත්න මහතා සහ ත්‍රිවිධ හමුදාපතිවරුන් විසින්. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ රජය බලයට පත්වීමෙන් පසු චීන රජයේ ඉහළ පෙළේ අමාත්‍යවරයෙකු මෙරට සංචාරය කරන පළමු අවස්ථාව මෙයයි. චීන ආරක්ෂක අමාත්‍ය ජෙනරාල් වෙයි ෆෙන්හේ මහතා සහ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අතර නිල හමුව අද පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේදී පැවැත්වුණා. එහිදී දෙරටට වැදගත් කරුණු රැසක් පිළිබඳ සාකච්ඡා කෙරුණු අතර චීන ආරක්ෂක අමාත්‍යවරයා මෙම හමුව සනිටුහන් කරමින් විශේෂ ආරාධිතයින් සඳහා වූ සමරු පොතෙහි සටහනක්ද තැබුවා. ඉන් අනතුරුව චීන ආරක්ෂක අමාත්‍යවරයා අරලියගහ මන්දිරයේදී අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා හමු වුණා. මෙහිදී දෙරට අතර ද්විපාර්ශ්වික සාකච්ඡා පැවැත්වුණා. As a good partner and friend, China will also offer continuous support to Sri Lanka on human rights and national reconciliation. And we have informed that the Chinese side would provide another 50 million RMB military assistance grantees to the Sri Lanka side. Honourable Minister, I think we can agree that it has now become very clear to the entire world that vaccines will be the only way to overcome this pandemic. On that front, on behalf of all Sri Lankans, I extend my sincere appreciation for the generous donation of 600,000 doses of Sinopharm vaccines and personal protective equipment since the outbreak of the pandemic. We look forward to China's continued support in dealing with this crisis.